පළමුවෙන් මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාලා සියලු දෙනාම අපේ ආරාධනෙ පිළිඅරගෙන අද මේ ස්ථානට පැමිණීම ගැන. කාර්මික සංවර්ධන මණ්ඩලයේ පහුගිය කාල සීමාව තුළ සිද්ධ කරපු කර්තව්‍යයන් තුළ දේශීය කර්මාන්තකරුවට ලබා දිය හැකි වුණු සහන සහ ජයග්‍රහණ පිළිබඳව යම්කිසි දැනුවත් කිරීමක් කරලා ඒ පිළිබඳව අපේ කර්මාන්තකරුවන්ට තවදුරටත් දැනුම ලබා දීමේ අරමුණෙන් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. එහිදී පළමුවෙන්ම අපි කිය යුතුයි පහුගිය කාල සීමාව තුළදීම කාර්මික සංවර්ධන මණ්ඩලය පිළිබඳව විවිධ මාධ්‍ය සාකච්ඡා හරහා කරුණු කීපයක් ඉදිරිපත් වුණා. විශේෂයෙන් මේ අබලි ලෝහ ද්‍රව්‍ය පිළිබඳව. අබලි ලෝහ ද්‍රව්‍ය මූලික කරගෙන රටේ පාරම්පරික කර්මාන්ත මෙන්ම නවීන කර්මාන්තත් බොහෝමයක් පවතිනවා. නමුත් පහුගිය දශක ගණනාව තිස්සේ ගත්තොත් මේ අබලි ද්‍රව්‍ය කිසිම පාලනයකින් තොරව පිට රටවල් වලට අපනයනය කරා. ඒ තුල දේශීය කර්මාන්තකරුවා විශාල ගැටලු රාශියකට මුහුණ දුන්නා. ඉතින් මේක විශාල වශයෙන් කෙරුණේ සමහර ඒවා BOI කම්පැනි යටතේ කරපු ඒවා තිබුණා. සමහර ඒවා ට්‍රේඩින් කම්පැනිස් තිබුණා. සමහර අය ඔය මුකුත් නොකර මොනවා හරි අහුණාම එක්ස්පෝර්ට් කරන අයත් හිටියා. ඒ වගේ කැටගරි කීපයකට මේක සිද්ධ වුණා. ඉතින් අපේ ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා මේ අමාත්‍යංශය බාරගත්තට පස්සේ දේශීය කර්මාන්තකරුවෝ විශාල බලාපොරොත්තුවක් ඇති කරගෙන එතුමා හම්බ වෙලා කීප වටක්ම සාකච්ඡා කීපයක්ම කරා. ඒ සියලු දෙනාම තඹ හා පිත්තල කර්මාන්තකරුවන් ලෝහ ෆෙරස් බේස් ඒ කියන්නේ යකඩ චීනච්චට්ට ඒ වගේ කර්මාන්තකරුවන් ඒ ඊයම් මේ කර්මාන්තකරුවන් ඒ වගේ අය හම්බ වෙලා අපි විශේෂ සාකච්ඡා කීපයක් පවත්වලා දැන් ඇත්තටම දේශීය කර්මාන්තකරුවට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ ලෝහමය කර්මාන්තවල සංවර්ධනය කරගන්න. ඒකට අවශ්‍ය වැඩපිළිවෙල අපි හදලා තියෙනවා. ඒත් එක්කම IDB එකේ ප්‍රමුඛ කාර්යයක් වෙලා තියෙනවා රාජ්‍ය ආයතනවල එකතු වෙන අබලි ද්‍රව්‍ය එකතු කරලා සුළු පරිමාණ කර්මාන්තකරුවන් වෙත බෙදා හරින්න. ඒක අපේ ප්‍රධාන වගකීමක්. ඉතින් ඒ වගකීමත් දැන් අපි තාමත් පැහැදිලිව අපේ නිලධාරි මණ්ඩලයත් එක්ක කරගෙන යනවා. ඒ තුලත් කර්මාන්තකරුවට විශාල ශක්තියක් ලැබිලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. මේ කාරණා දෙක විශේෂයෙන් ගත්තොත් රටේ කාර්මික නිෂ්පාදනය වැඩි කිරීම සඳහා සහ උනන්දු කරවීමට විශේෂ හේතුවක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්කම ඔබතුමාලා පහුගිය කාලේ දකින්නත් ඇති දැන් මේ කර්මාන්තකරුවට මේ අමුද්‍රව්‍ය වල හිගයක් විතරක් නෙවෙයි පැවතුනේ. ඇත්තටම මූලික කාරක ප්‍රාග්ධනය ඒ වගේම ප්‍රාග්ධනය ඒ වගේ ප්‍රශ්න රාශියක් පැවතුණා. ඉතින් අපි ඒ පිළිබඳව විශේෂ සැලකිල්ලක් ගරු ඇමතුමාගේ උපදෙස් පරිදි අපිට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරගන්න හැකියාව ලැබුණා. අපිට ඇත්තටම ඒකට විශාල වශයෙන් අනුග්‍රහය දක්වා ගරු විමල් වීරවංශ මැතිතුමා එතුමාගේ මඟ පෙන්වීම යටතේ අපි මහජන බැංකුව සමග කතා කරලා අද වෙනකොට අපිට හැකියාවක් ලැබිලා තියෙනවා කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා මහජන බැංකුවෙන් කර්මාන්තකරුවන් වෙනුවෙන් ණය පහසුකම් ලබා දෙන්න. ඒ ණය පහසුකම් ලබා දෙන්න කාරක ප්‍රාග්ධනයට සහ ප්‍රාග්ධන අවශ්‍යතාවලට. එතනදී ඇත්තටම අපි බැලුවොත් කර්මාන්තකරුවෝ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ ගත්තොත් බොහෝ විට කොවිඩ් නිසා පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා ගොඩාක් අසරණ වෙලා ව්‍යාපාර කඩා වැටෙන මට්ටමක තිබුණේ. ඉතින් ඒ නිසා මේ මූලික අපි අර මේ access to finance කියන ඉෂුව එකේ හිර වෙලා හිටිය අයට ලොකු සහනයක් අපිට දැන් අරන් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකෙදි අපි IDB එක හැටියට කරන්නේ IDB එක කර්මාන්තකරුවා බැංකුවට යා හැකි පුද්ගලයෙක් බවට පත් කරනවා. අපි ශාඛා හැම දිස්ත්‍රික්කයකම ශාඛා කාර්යාලයක් තියෙනවා. පුහුණු නිලධාරීන් ඉන්නවා.
ඒ හැම දිස්ත්‍රික්කයකම තියෙන ශාඛා කාර්යාල හරහා මේ ප්‍රාග්ධන සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් තියෙන කර්මාන්තකරුවන් අපි සමග සම්බන්ධ වුණාම අපි ඔවුන් සූදානම් කරනවා බැංකුව ළඟට යන්න. මොකද බැංකුව ඇත්තටම මේ රටේ මූල්‍ය පද්ධතිය වැඩ කරන ක්‍රමයට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවට හරි අමාරුයි ඒකට අනුගත වෙන්න. අප කොන්දේසි ඒ වගේම ඉන්ට්‍රස්ට් ඒ වගේ තියෙන ඒ වගේ දේවල් එක්ක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට හරි අමාරු ණයක් ගන්න ගියාම. ඉතින් ඒක අපි අවබෝධ කරගෙන තමයි අපි බැංකුවත් එක්ක කතා කරලා හරි අපි බැංකුවයි කර්මාන්තකරුවයි අතරට අපි ඇවිල්ලා අපි කර්මාන්තකරුවා බැංකුව ළඟට යන්න සුදුසු පුද්ගලෙක් බවට පත් කරනවා. ඒක තමයි අපි මේ පහුගිය දවස්වල මහජන බැංකුවත් සමග එකතු වෙලා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරගත්තා. දැන් ඒක ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැන් මේකෙදි මම කියන්න අවශ්‍ය දැන් මේ රටේ කර්මාන්තකරුවන් ගොඩ ගැනීමේදී අමුද්‍රව්‍ය මේ යකඩ අබල විතරක් නෙවෙයි. ඔබතුමාලා දන්නා පහුගිය කාල සීමාව තුළදීම විශේෂයෙන් දේශීය නිෂ්පාදනය ප්‍රොමෝට් කරන්න වර්ධනය කරන්න ගොඩාක් අමුද්‍රව්‍ය වල ඉෂුස් තිබුණා. ඒව සම්බන්ධව ගරු ඇමතුමා මැදිහත් වෙලා ගරු ජනාධිපතිතුමා මැදිහත් වෙලා විශේෂ ඉන්ටර්මිනිස්ටීරියල් ටාස්ක් ෆෝස් එකක් එස්ටැබ්ලිෂ් කරලා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒක හරහා දේශීය කර්මාන්තකරුවට විශාල සහන රාශියක් ලබා දීලා තියෙනවා. ඒකේ අමාත්‍යාංශ පැත්තෙන් වෙද්දී IDB එක ඒ තුල කොහොමද කර්මාන්තකරුවව අතින් අල්ලගෙන ඉස්සරහට අරන් යන්නේ කියන තැනට පත් වෙලා තියෙනවා. ඉතින් IDB ආයතනයේ වසර 50ක් පැරණි ආයතනයක්. ක්‍රමිකව ඒ ආයතනවලත් මේ පහුගිය වසර කීපය තුල ගැටලු රාශියක් පැන නැගිලා ඒවා නිද්‍රෝපගත කරලා තිබුණේ. නමුත් අපි ගරු ඇමතුමා නව අධ්‍යක්ෂ මණ්ඩලයේ පත් කර සමගම අපි ඒ නිද්‍රෝපගත තත්ත්වෙන් මුදලා මේ රටේ කර්මාන්තකරුවට අවශ්‍ය වටපිටාව හදලා දෙන්න වැඩ කටයුතු කරගෙන යනවා. ඒත් එක්කම දැන් අපි මූල්‍ය පහසුකම අමුද්‍රව්‍ය පහසුකම සපයවත් එක්කම මේ හැම දෙයක්ම ඇත්තටම අපි ආර්ථික විද්‍යානුකූලව බැලුවොත් මේ සප්ලයි සයිඩ් එකේ ඒවට තමයි අපි මේ උදව් දීලා තියෙන්නේ. සප්ලයි එක ඉම්ප්‍රූව් කරන තමයි අපි උදව් කරන්නේ. ක්වොලිටි එක ඉම්ප්‍රූව් කරගන්න මූල්‍යමය පහසුකම ලබා දෙන්න ඒ වගේ දේවල් වලින් අපිට සප්ලයි එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් කර්මාන්තකරුවාගේ ක්වොලිටි එක ඉම්ප්‍රූව් කරන්න. හැබැයි ඒත් එක්කම කර්මාන්තකරුවාට වෙළඳපොළත් අපි සකස් කර දිය යුතුයි. ඒ තැන IDB එක ඉන්නවා. ඒ සඳහා ඇත්තටම අපි විශේෂ වැඩපිළිවෙළ දෙකක් දැනට ක්‍රියාත්මක කරගෙන යනවා. එකක් අපි ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් මාකටිං ස්ලිම් ආයතනයේ සමග තව නොබෝ දිනකින් අවබෝධතා ගිවිසුමකට අත්සන් කරන්න නියමිතයි. එතනදී අපි බලාපොරොත්තු වෙනවා අපේ මේ මූල්‍ය පහසුකම ලබා ගත්ත හරි ලබා නොගත්ත හරි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෙක් සිටිනවා නම් ඔහුගේ ව්‍යාපාරය ඔහුගේ නිෂ්පාදනය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය මාකටිං සහයෝගය මාකටිං සපෝට් එක ස්ලිම් ආයතනය හරහා ආරම්භ දෙන්න. ඒ අනුව අපි විශාල වැඩපිළිවෙලක් ඉදිරියේදී ඔබතුමාලාට නැවතත් අපි කතා කරලා කියන්නම්. මාකටිං ඇස්පෙක්ට් එකේදී කර්මාන්තකරුවට මොන වගේ සහනයක් අපිට ලබා දෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම අද නවීන ලෝකේ මේ සෝෂල් මීඩියා හරහා ගොඩාක් කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ඒ සඳහා අපි ඒ සෝෂල් මීඩියා ආයතන සමග සහ ස්ලිම් ආයතන මැදිහත් වෙලා අවශ්‍ය වපරිසය හදලා දෙන්න සූදානම් කරමින් ඉන්නවා. ඒක නොබෝ දිනකින් සිද්ධ වෙනවා. එතකොට මේ හැම දෙයකින්ම ඇත්තටම අපි කියන්න හැදුවේ දේශීය කර්මාන්තකරුවා වෙනුවෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය ඉදිරිපත් වෙලා මෙතෙක් රටේ නොවිවිරු ආකාරයේ සේවාවක් සපයන්න සූදානම් වෙලා තියෙනවා. මාකට් එක එක්ස්පෑන්ඩ් කිරීමේදී සුළු හා මධ්‍ය කර්මාන්තකරුවන්ට තියෙන විශාල මාකට් එකක් තමයි රජය. රජයේ විශාල භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් වර්ෂයකදී මිලදී ගන්නවා. ඒවා ටෙන්ඩර් පටිපාටි අනුව යන්නේ. නමුත් බොහෝ විට ඒ ටෙන්ඩර් පටිපාටිය තුල අර දේශීය නිෂ්පාදකයාට ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ නැහැ. ඒකට අර ඩොමෙස්ටික් ප්‍රෙෆරන්ස් කියන මූලධර්මය අපේ ගවර්න්මන්ට් ප්‍රොකියුමන්ට් වල 100% පාවිච්චි වෙන්නේ නැහැ. බොහෝ ටෙන්ඩර් වල ඒක ලියන්නේ
domestic preference not considered කියලා. ඉතින් අපි දැන් IDB එක මැදිහත් වෙලා අමාත්‍යාංශය හරහා අපි ගරු ඇමතුමාවත් දැනුවත් කරලා තියෙනවා. අපි මේ රාජ්‍ය ආයතනවල මිලදී ගැනීම වලදී දේශීය නිෂ්පාදකයන් ප්‍රමුඛතාවය දෙන්න මේ domestic preference කියන concept එක පාවිච්චි කරන්න කියන පොලිසි එකට රජයේ පත්විය යුතුයි කියන තැනට වැඩ කරගෙන යනවා. ඉතින් මම හිතනවා නොබෝ දිනකින් අපිට ඒකට අවශ්‍ය වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් වෙයි. ඒත් එක්කම දැනට තියෙන පහසුකම් මත අපි කාර්මික සංවර්ධන මණ්ඩලයේ තියෙනවා මේ ලක්කම් කියලා මේ රීටේල් ෂොප් එකක් ඕනම කර්මාන්තකරුවෙකුට තමුන්ගේ නිෂ්පාදනය ගෙනල්ලා එතන තියලා විකුණ ගන්න පුළුවන්. ඒක දැනට එක ශාඛාවක් තියෙන්නේ මොරටුවේ ප්‍රධාන කාර්යාලයට අනුබද්ධව. අපි බලාපොරොත්තු වෙනවා මේ බිස්නස් මොඩල් එකක් හැටියට දේශීය කර්මාන්තකරුවට අතදීමක් හැටියට මාකට් එක්ස්පැන්ෂන් එකට අතදීමක් හැටියට මේ ලක්කම් රීටේල් shops chain එකක් හැටියට ඉස්සරහදී දියුණු කරන්න. විශේෂයෙන් අවුරුදු 50ක් සැපිරිච්ච කාර්මික සංවර්ධන මණ්ඩලය මීට වඩා විශාල සේවාවක් ඉදිරියේදී කිරීමට අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමත් අපි මේ කාලේ සීමාව තුළදීම කරගෙන යනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී දේශීය කර්මාන්තකරුවාට අතදිය හැකි පූර්ණ ශක්තියක් සහිත සහ ඒ සඳහා කැප වුණ නිපුණතාවයේ සහිත පුද්ගල සමූහයක් එක්ක ඉදිරියේදී ඇතිවන කර්මාන්ත විප්ලවයට අපිට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන් වෙයි කියලා. මෙහෙමයි දැන් අපිට ඇත්තටම මේ කන්ස්ට්‍රක්ෂන්ස් ඉන්ඩස්ට්‍රි එකේ අය අපිත් එක්ක ගැටෙනවා අඩුයි. ඒකට වෙනම ආයතනයක් තියෙනවා. නමුත් රටේ මං හිතන්නේ අවශ්‍ය ප්‍රමාණයට මේ ඔය කම්බිනේ කන්ස්ට්‍රක්ෂන්ස් වලට ගන්න ඒවා මම හිතේ විශාල පරිමාණයේ කර්මාන්තශාලා 3ක් 4ක් විතර තියෙනවා. ඉතින් ඒගොල්ලෝගේ එහෙම ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරන අයත් ඉන්නවා. මෙහෙන් හදලා මාලදීවයිනේ කරන කන්ස්ට්‍රක්ෂන්ස් වලට ලංකාවෙන් තමයි යකඩ යන්නේ. ඉතින් ඔය ඒකනේ දැන් අපි නැවැත්තුවේ. ඒක තමයි දැන් අපි නවත්තලා. ඔව් මෙහෙම දෙයක් තියෙනවා. යකඩ ආශ්‍රිත කර්මාන්ත ශාලාවල සේවක පිරිස ගත්තොත් දැන් ඔය කම්බි හදන කර්මාන්ත ශාලාවල සේවක පිරිස ගත්තොත් ඒ සේවක පිරිසෙන් හුඟක් අය ඉන්නවා තමයි ඉන්දියන් ලේබර්ස්ලා. ඒකට හේතුවක් තියෙනවා. ඒ කර්මාන්තය ඔබතුමිලා කර්මාන්ත ශාලාවක් ඇතුළට ගියොත් ඇත්තටම හරි දුෂ්කර කර්මාන්තයක්. ඒකේ අපේ අය වැඩ කරනවා අඩුයි. අපේ අය උෂ්ණයට, ඒ රස්නෙට, ඒ ක්‍රමවේදයට අනුගත වෙනවා අඩුයි. ඒ නිසා හුඟක් කර්මාන්ත ශාලාවල ඉන්දියන් ලේබර්ස්ලා වැඩ කරනවා. ඒක අනුමැතිය අරගෙන ඒ ක්‍රමානුකූලව කරන තැන් ඒවා. මේකේ ඇත්තට මේක එක මට්ටමේ කර්මාන්ත ශාලා තියෙනවා. ඔබතුමී කියන කතාව සමහර දේවල් ඇත්ත. දැන් ගත්තොත් පිළිම තලාව ගත්තොත් අපේ පාරම්පරික පිත්තල කර්මාන්තයේ තියෙන්නේ. පාරම්පරික පිත්තල කර්මාන්තයේ එදා ඉඳන් ගෙදර ඇතුලේ කරගෙන ගියේ. ඒක අදත් ඒගොල්ලෝ ඒ ඇතුලේ කරගෙන යනවා. ඉතින් ඒගොල්ලන්ට ඔය environmental certificates ඒ වගේ දේවල් ගන්න සමහර අයට business registration එකකුත් නැහැ. ඉතින් මේක අර ගෘහ කර්මාන්තයක් හැටියට කරගෙන ආව කර්මාන්තයක් නිසා තවදුරටත් එහෙම පවතින කර්මාන්තශාලා තියෙනවා. ඉතින් ඒක වෙලා තියෙන්නේ අර ඉස්සර නම් ගෙදර කිව්වොත් ලොකු වත්තක් හරි තිබුණා. දැන් ඒ වතුත් කැඩිලා පොඩි ගෙවල් හැදිලා දැන් ඒ වාස්සෙම තව මේක කරගෙන යනවා. ඉතින් අපි ඇත්තට මේවට කොමන් සෙන්ටර් එකක් දීලා ඒ මිනිස්සු එක තැනකට අරගෙන මේ කර්මාන්තශාලා පිහිටවන්න පුළුවන්ද කියන එකත් අපි සලකා බැලිය යුතු කාරණයක්. ඔව් මේ පාරිසරික ප්‍රශ්න පිළිබඳව ඇත්තටම මේ ඔය හැම කර්මාන්තකරුවෙක්ම ලංකාවේ පාරිසරික බලපත්‍රයක් ලබා ගත යුතුයි. ඒ වගේ පාරිසරික බලපත්‍ර ලබා නොගෙන කරන කර්මාන්තශාලා ඇති. අපි අපේ පරිසරයට තියෙනවද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. නමුත් එහෙම කර්මාන්තශාලාව ඇති. ඉතින් ඒවා නියාමනය කරන්න ඇත්තටම මේ පරිසර අධිකාරියක් තියෙනවා. අපිත් බලමු අපිට කොහොමද ඉන්වෝල්ව් වෙන්න පුළුවන් කියලා. මොකද අපි පරිසරය රැක ගන්න එපා. කර්මාන්තකරණය වගේම පරිසරය රැක ගන්න ඕන අපි. ඇත්තටම ඒක තමයි දැන් අපි ගරු ඇමතුමා අපිට උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන් ඔය පිළිම තලාව බේස් කරගෙන තියෙන පිත්තල කර්මාන්තයට නව තරුණයන් කොහොමද අපි සම්බන්ධ කරන්නේ කියන එකට. උදාහරණයක් හැටියට මම කිව්වොත් දැන් අපි පොපියුලර් දෙයක් නේ පිත්තල කර්මාන්තේ. ඔබතුමාලා දන්නවද ලංකාවේ සමහර මාධ්‍යවේදී අපිත් එක්ක සම්බන්ධ වුණා එකේදී ලංකාවේ පාරම්පරික කර්මාන්තයක් තියෙනවා දියතරිප්පු කියලා.
කණ්ණාඩි හදනවා. අපේ ගරු ඇමතුමා අමාත්‍යාංශය බාරගත්තට පස්සේ නුවර ගිය වෙලාවේ පිළිබඳ ආරංචි වල එතුමා එතෙන්ට ගිහිල්ලා මට ඒ සම්පූර්ණ ඒ දියතරිප්පු වැඩසටහන බාර දීලා අද වෙද්දි අපි එතුමාගේ ඇතුලේ කරගෙන ගියේ ඒක. අපි එයාට සුදුසු බිල්ඩින් එකක් හදලා අවශ්‍ය මැෂිනරි අරන් දීලා ගමේ තරුණයෝ ඒ කර්මාන්තය කරන පියාගේ දරුවෙක් හිටියා. එයාගේ හිතවත් පිරිසක් එකතු කරලා ඒගොල්ලන්ට පුහුණුවක් දීලා ලංකාවේ තියෙන පළවෙනි විශාලතම කණ්ණාඩි ආයතනය මම නම කියමු සුදුසුද මන් දන්නේ විෂන් කියත් සමග එකතු වෙලා අද වෙනකොට ඒවා මාකට් එකේ විකුණන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ අමාත්‍යාංශයේ අපිට ලැබිලා තියෙන ඇමතිවරයා දේශීය කර්මාන්ත පිළිබඳව විශාල හැඟීමකින් වැඩ කරන අමාත්‍යවරයෙක්. ඒ නිසා මම හිතන්නේ IDB එකේ නිලධාරි මණ්ඩලයටත් දැන් ගමනක් යන්න අවශ්‍ය වාතාවරණය හැදලා තියෙනවා. අමාත්‍යවරයාගේ නායකත්වය නිසා. ඔව් මෙහෙමයි දැන් ඒ සිද්ධිය මුළු රටම නෙවෙයි ලෝකෙම දන්නවා. ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් දැන් කොමිෂන් සභාවක් මගින් පැවැත්වුගෙන යනවා සහ තත්ත්ව විමර්ශන ඒකකයේ මගින් පොලිසිය මගින් ලොකු විශාල විමර්ශනයක් කරගෙන යනවා. ඒ විමර්ශන ඉතාමත් සාධාරණ වෙනවා කියන එක රටම පිළිඅරන් තියෙනවා. ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම නව අධ්‍යක්ෂක මණ්ඩලේ පත් වුණාට පස්සේ අපි අනුගමනය කරන්නේ මේ ගරු ජනාධිපතිතුමා සහ ගරු ඇමතිතුමා අරන් යන වැඩපිළිවෙල. එතනදී අපිට මේ ආයතනයෙන් ජනතාවට ලැබිය යුතු සේවය කොහොමද අපි ලබා දන්නේ කියන එක පිළිබඳව තමයි අපේ ප්‍රමුඛ අරමුණ. එතකොට පහුගිය කාලේ සිද්ධ වෙලා තියෙන අකටයුතුකම් පිළිබඳව සොයා බලන්න වෙනම ආයතන ඒවට මැදිහත් වෙලා තියෙනවා. ඒවා සාධාරණව හොයනවා කියන විශ්වාසය දැන් අපිට ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒ නිලධාරීන් හිටියා තමයි. අපි රාජ්‍යයක් පත් වුණා කියලා නිලධාරී ඔක්කොම අලුතෙන් පත් වෙන්නේ නැහනේ. එතකොට හැබැයි මේ නිලධාරීන්ට ලැබෙන නායකත්වයේ මත තමයි නිලධාරී වැඩ කරන්නේ. නෑ ඒකනේ දැන් අපි ආර්ථික ප්‍රතිපත්තියක් පිළිබඳව සැලැස්මක් නැද්ද? ඒකනේ දැන් සෞභාග්‍ය දැක්මේ කියන්නේ මේ හැම අංශයකටම ජාතික ප්‍රතිපත්තියක් ඇති විය යුතුයි කියලා. ඉතින් ඒ පිළිබඳ ආරම්භයක් නෙමෙයි අරන් තියෙන්නේ. ඒ පිළිබඳ ආරම්භයක් තමයි අරන් තියෙන්නේ. ඒ නිසා මම හිතනවා සුබවාදීව අපිට බලන්න වෙයි. අපි මෙහෙම කියමු ඒකට. ඒ කියන්නේ දැන් අපේ දිස්ත්‍රික්ක කාර්යාලය තියෙන හැම දිස්ත්‍රික්කයකම. ඇත්තටම ඕනම කෙනෙකුට අපේ දිස්ත්‍රික්ක කාර්යාලයට ආවිල්ලා තමුන්ගේ නිෂ්පාදනය පිළිබඳ තොරතුරක් තියෙනවා නම් ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අපිට මෙහෙමයි. අපිට දැන් සමහරට උතන concept එකක් විතරයි තියෙන්නේ. එතකොට එයාට ඒක යථාර්ථයක් කරගන්න මේ product එක හදන්න අපේ workshop තියෙනවා. එයාට ඇවිල්ලා workshop එකේ අපිත් එක්ක අපේ ඉංජිනේරුවොත් එක්ක එකතු වෙලා මේ product ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපිට පුළුවන් ඒගොල්ලෝ අතහිත දීලා ඉස්සරහට අරන් යන්න. විශේෂයෙන් කියන්න ඇත්තටම ඔය ගැටලුව මත තමයි අපි බැංකුවයි කර්මාන්තකරුවයි අතරට පැමිණියේ. මොකද ඇත්තටම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවට දැන් කොවිඩ් අරමුදලෙන් 104ක ණයක් ප්‍රදානය කරා. ඉස්සෙල්ලා බිලියන 50ක් දුන්නා ඊට පස්සේ මගෙත් ඒක බිලියන 160 දක්වා වැඩි කරා. හැබැයි කර්මාන්තකරුවා බැංකුවට යද්දී අපි මේ කර්මාන්තකරුවොත් එක්ක ගැටෙන්නේ අපි දන්නවා ඒගොල්ලොන්ගේ ඇත්ත ස්වභාවය. සමහර විට කර්මාන්තේ නමින් නෙවෙයි බැංකු account එක තියෙන්නේ. ඇත්ත කතාව ඒකයි. ඒගොල්ලෝ පුද්ගලික බැංකු account එක සමහරට කර්මාන්තේ කරගෙන යන්නේ. හරි අර ෆෝමල් ස්ට්‍රක්චර් එකකට ඒගොල්ලෝ වැටිලා නැහැ සුළු කර්මාන්තකරු. සමහරට ගෙදර ඇතුළේ ඉඳන් මේක කරගෙන යන්නේ. එතකොට බැංකුවට ගියාම බැංකුවේ ලැන්ග්වේජ් එක වෙනස්. ඔව් දැන් ඒක තමයි මම කියාගෙන ඉන්නේ. අපි එතකොට මේ කර්මාන්තකරුවා බැංකු පද්ධතියත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. දැන් ඒගොල්ලෝ ඉල්ලනවා අපහුගිය අවුරුදු 3 අපිට දෙන්න මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් කියලා. බැංකුවකින් ණයක් ගන්න ගියාම බැංකු පද්ධතියේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක ඉල්ලුවට සමහරට මේ අය ළඟ නැහැ. එතකොට බැංකුවට කොහොමද මෙයා කොහෙද බැංකු account එකකුත් නැහැ සමහර විට. ඉතින් අපි දැන් බාර අරන් තියෙන්නේ කර්මාන්තකරුවා යම් කිසි ෆෝමල් තත්වයකට අරන් එන්න. අරන් ආවට පස්සේ අපිට ලේසි එයාගේ කෑෂ් ෆ්ලෝ එක බේස් කරලා ඉස්සරහට බැංකුව ළඟට අරන් යන්න. ඒක තමයි ඇත්ත වශයෙන්ම අපි අපේ රෝල් එක ඒක. ඔබතුමා ඔය කියන එක තමයි අපේ රෝල් එක. හෝටල් වල කිචන් ඉක්විප්මන්ට් නිෂ්පාදනය කරන කට්ටිය ඉන්න ලංකාවේ ඒගොල්ලෝගේ චේම්බර් එකත් එක්ක අපි රැස්වීමත් ගෞරව ඇමතුමන් සහභාගී වෙනවා. මුළුතැන්ගේ උපකරණ. එතනදී මේ රටේ ප්‍රබල හොඳ කර්මාන්තකරුවෙක් එතුමා ඔය හීටින් සිස්ටම්ස් හදන්නේ. එතුමා මට කිව්වා සභාපතිතුමා මේ රටේ කර්මාන්තකරුවාව බලන්න 62ක් ආයතන එනවා.
ඔබතුමා කියන ප්‍රශ්නේ අපිට 62ක් ආයතන එලවා. ඔය එක්කෙනෙක් අපිත් එක්ක විරුද්ධ වුණොත් අපිට මේ ආයතනේ කරගෙන යන්න බෑ. නෑ ඒක තමයි. මේ මෙහෙමයි දැන් ඇත්තටම මේ SME එක දිනු කරන්න SME හිතවත් පරිසරයක් ගොඩ නැගිලි. ඉතින් ඒක ක්‍රමිකව දැන් ඇති කරගෙන යනවා. ඉතින් ඒක මේ එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රටේ නීති පද්ධතිය, රටේ ආයතන පද්ධතිය ඔය හැමෝම නියාමනය කරගෙන යා යුතු ගමන. ඒ නිසා අපි මේ ආරම්භ කරපු වැඩපිළිවෙල තුල අපි සමග සම්බන්ධ වෙන කර්මාන්තකරුවට එන බැරියර්ස් ඉවත් කරලා දෙන්න තමයි අපේ නිලධාරීන් ඉන්නේ. ඔව් අපි ඒ සැලසුමක් එක්ක මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇත්තට මහජන බැංකුවත් ඒ සැලසුම පිළිගත්තා. ඉතින් ඒ නිසා අපිට මේ රිවිව් එකක් තියන්න පුළුවන්.